සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල වර්ගයේ සඳහන් වන තවත් උතුම් එක ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුමන කියන මල්කරු අරමුණු කරගෙන. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි තංච කම්මං කතං සාදු. සතොස වැඩෙන යමක් යම් කෙනෙක් සම්පූර්ණ කරගන්නවද, සඳහන් කරනවා සැපයට හේතු වෙන එවන් කටයුතු ජීවිතේ කර ගැනීම ඊටාම යහපත් කියලා. අපි පින්නතුනි තේරුම තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරගමු. නමුත් මේ වාගේ ගාථා රත්නයක් දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් නිසාද කියන කාරණාව කෙටියෙන් ටිකක් මුලින් පැහැදිලි කරලා. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලේ මේ රජගහ නුවර සුමන කියලා මල් කරුවෙක් හිටියා. මේ සුමන තමයි හැමදාම බිම්බිසාර රජුරවන්ට මල් අරගෙන යන්නේ. එක දවසක් සුමන මලුත් අරගෙන රාජමාලිගාව බලාගෙන බොහොම ලහි ලහියේ යන අතරේ ඒ පාරෙදිම සුමනට මුණ ගැහෙනවා අපේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයේ පිරිවරාගෙන පිණ්ඩපාතය සඳහා මාර්ගයට අවතීර්ණ වෙලා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට, පිණිසිඟා වඩිනකොට මේ හැම අවස්ථාවකම භාග්‍යතුන් වහන්සේගේ ගමනේ ආකාර දෙකක් තිබුණා. සමහර දවසක වඩිනකොට සාමාන්‍ය භික්ෂුවක් වගේ බුද්ධ රශ්මිය සංගවගෙන භාග්‍යතුන් වහන්සේ වඩිනවා. තවත් සමහර වෙලාවක ෂඩ්වර්ණ රශ්මි ධාරා විහිදවමින්
භාග්‍යතුන් වහන්සේ වඩිනවා. අපරිමිත බුද්ධ ලීලාව ඒ වෙලාවට හැමෝටම ප්‍රදර්ශනය වෙනවා. අහස මහ පොළොව කම්පා වෙනවා. සඳහන් කරනවන්නේ බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වඩිනකොට බුද්ධ තේජානුභාවයෙන්ම වඩින වෙලාවට භාග්‍යතුන් වහන්සේට මේ ස්වභාව ධර්මයේ මොනතරම් සලකනවද? බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ මාර්ගයේ තියෙන උස්තැන් සියලුම තැන් යට යනවා. මිටි තැන් හැම එකක්ම ඉස්සෙනවා. උස්තැන් මිටි වෙනවා, මිටි තැන් ඉස්සෙනවා. ඒ කියන්නේ වලවල් මුකුත් තියෙන්නේ නැහැ. ඒ වගේම කඳු ගැට ගල් කැට ආදී කිසි දෙයක් තියෙන්නේත් නැහැ. ඒ සියලු දේවල් යට යනවා. මාර්ගයේ නිතර දූවිලි නැගෙන නිසා වැස්ස වලාහක දෙවියෝ සිරි පොදකින් මාර්ගය සහ අවට තෙමනවා. දූවිලි නැගෙන එක නතර කරනවා. බොහොම නැවුම් බවක් ඇති කරනවා. තනපත් උදට වැහි බින්දු වැටිලා දූවිලි හේදිලා ගිහිල්ලා පිනි බින්දු වලින් අලංකාර වෙලා. වාත වලාහක දෙවියෝ ඊතා සියුම් සුළඟක් මාර්ගයේ දිගේම හමනවා. පාරේ වැටිලා තියෙන කොළරුඩු ආදී සියල්ලම ඒ සුළඟින් ඉවත් කරලා දානවා. අනික් වලාහක දෙවියෝ බුදුරජාණන් වහන්සේට හිරු රශ්මියෙන් පීඩාවක් නොවෙන්න හරියට නිකන් වලාකුලින් වියම් බැඳ වගේ ආවරණයක් හදනවා. මේ මහ පොළොව කම්පා කරවමින් 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ වලින් හෙබි සිරිපා ධාතුව මහ පොළොව ස්පර්ශ කරව භාග්‍යතුන් වහන්සේගේ ගමන ආරම්භ කරනවා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය ප්‍රදේශයේ පුරාම පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ යම් ප්‍රදේශයකටද වඩින්නේ. සඳහන් කරනවා රාජ්‍යයට වඩිනකොට මේ රාජ්‍යයේ සීමාව සනිටුහන් කරලා තියෙන තැන තමයි මේ ඉන්ද්‍ර කීලය පිහිටවල තියෙන තැන. මේ ඉන්ද්‍ර කීලයේ ළඟට භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව තබනවත් එක්කම ඒ වඩින රාජ්‍යයේ බුද්ධ රශ්මිය පැතිරෙන්න පටන් ගන්නවා. මිනිසයන්ගේ ඇඟි, ගස්වල, ගෙවල්වල, ගල්වල හැම තැනම බුද්ධ රශ්මිය පැතිරෙනවා. ආලෝක ධාරා වැටෙනවා. අශ්වය හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. කාන්තාවන්ගේ බලලු වගේ දේවල් ඉබේම හඬ නගනවා. එතකොට උන් දැනගන්නවා භාග්‍යතුන් වහන්සේ අද මේ පැත්තට වඩිනවා. සියල්ලෝම ඉන්නේ පුදුම සතුටින්. ඉතින් එහෙම වඩිනකොට රජගහ නුවරටද සවැත් නුවරටද සඳහන් කරනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යමක් අතේ නැතුව මගට බහින කෙනෙක් නැහැ කියලා. හැමෝම මොනවා හරි පූජාව සඳහා අරගෙන මෙලෙමෙනවා. ඉතින් මේ වාගේ භාග්‍යතුන් වහන්සේ පිඬුසිඟා වඩින මග ඊතරම් ආසිරිමත්. සුමන මල් අරගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ වඩින්නෙත් ඒ බුද්ධ ලීලාවෙන්ම තමයි. සුමනට ඉදිරියෙන් මුණ ගැහුණාම සුමනට ඇති උනේ දරා ගන්න බැරි සතුටක්. සුමන කල්පනා කළා මහා පුරුෂයන් වහන්සේ පෙරමගදී මුණ ගැහුණා. රන් කඳක් වගේ බැබලෙනවා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදෙනවා.
මේ මහා පුරුෂ රාජෝත්තමයන් වහන්සේට මම මොනවද අද පූජාවක් හැටියට කරන්නේ? සුමන කල්පනා කළා. සුමනගේ ළඟ වෙන පූජා කරන්න කිසිම දෙයක් නැහැ. සුමන තීරණය කළා අද මම මේ සමන් මල් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. රජුරවන්ට ගෙනියන මල්. අද දවසේ රජුට මල් නොලැබුණොත් රජු කුමකින් කුමක් කරයිද දන්නේ. සුමන රටින් පන්නන්නත් පුළුවන්. සුමනගේ ජීවිතේ නැති කරන්නත් පුළුවන්. සුමනට අතපය අහිමි කරන්නත් පුළුවන්. සුමන ඕනෑම දෙයකට සූදානම්. රටින් පැන්නුවත් කමක් නැහැ. අතපය කැපුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මම මැරුවත් කමක් නැහැ. අද මේ මල් රජුට නෙමෙයි. අද මේ මල් බුදුරජුන්ටයි. සුමන තමන්ගේ කූඩෙන් මල් මිටක් අරගෙන මල් නැලි 8ක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එන ඉදිරියෙන් භාග්‍යතුන් වහන්සේට ඉහළින් මල් විසි කළා. බුද්ධානුභාවය කොපමණද? සුමනගේ ශ්‍රද්ධාව කොපමණද? සුමන මල් විතරක් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. සුමන ජීවිතෙත් පූජා කරලා තියෙන්නේ. මැරුවොත් මැරුවාවි. නිරපුවොත් රටින් නිරපුවාවි. කොයිතරම් මහත් පූජාවක්ද? බුද්ධානුභාවයෙන් සුමන විසි කරපු මල් ටික බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට තරමක් උඩින් හරියට වියනක් බැඳා වගේ නතර වුණා. ඒක දැකලා සුමනට පුදුමයි. සුමනට හරි සතුටුයි. සුමන තවත් මල් මිටක් භාග්‍යතුන් වහන්සේ දිහාට පූජාවක් හැටියට ඉස්සා. ඒ මල් මිට බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් හරියට නිකන් අපි අර නූලක මලින් මල අමුණලා වගේ තිරයක් දැම්මා වගේ අපූර්වට සැකසුණා. වම් පැත්තත් එහෙමයි. පිටිපස්සත් එහෙමයි. සුමන ගෙනා මල් ටික ඔක්කොම මේ අසිරිය දැක දැකම සුමන බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේක පුදුමාකාර ආශ්චර්යයක්. භාග්‍යතුන් වහන්සේ වඩිනවා මල් වේන කිසිම කෙනෙකුගේ ආධාරකයක් නැතුව භාග්‍යතුන් වහන්සේත් එක්ක ගමන් කරනවා. සියල්ලන්ටම පුදුමයි. සාදුකාර හඬ මුළු ප්‍රදේශයේ එක නිනාද දෙනවා. සුමන බොහෝම සතුටු වෙවි බුදුරජාණන් වහන්සේත් එක්ක පසු ගමන් කළා. මිනිස්සු තව පාරට එනවා මේ ආශ්චර්ය බලන්න. සුමන ටික දුරක් ප්‍රීතියෙන් පිනා යමින් භාග්‍යතුන් වහන්සේගේ පසු ගමන් කරලා සුමන හැරිලා ගෙදර ගියා. සුමන ආද හිස් පැසක් අරගෙන තමයි ගෙදර එන්නේ. සුමනගේ බිරිඳ සුමනට කතා කරලා අහනවා කෝ මල්? ඔහු සඳහන් කළා මං අද මල් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බිරිඳ අහනවා රජුරවන්ට ගෙනාපු මල්. දැන් මේ මල් ටික රජුට නුදුන්නාම රජු මොනව කරයිද? මරන්නත් පුළුවන්, රටින් පන්නන්නත් පුළුවන්. මොකක්ද ඒ කරපු වැඩි? ඔහු සඳහන් කළා මැරුවොත් මැරුවාවි, රටින් නිරපුවොත් නිරපුවාවි. මං ඕනම දෙයකට මූණ දෙන්න හිතාගෙන එහෙම කළේ. දරුවෝ ටිකත් ලෑස්ති කරගත්තා. ඈත් ලෑස්ති වුණා. වහාම ගියා රජුරු ගාවට. ගෙන් සඳහන් කළා ස්වාමීනි මටවත් මගේ දරුවන්ටවත් දඬුවම් කරන්න එපා. මගේ මිනිස්යාද වරදක් කරලා ඔබ වහන්සේට අරගෙන ආපු මල් මගදී බුදුරජාණන් වහන්සේට පූජා කරලා. අනේ ස්වාමීනි මම මේ ආවේ මගේ ජීවිතෙන් ඔහු අත්හැරලමයි. වරදක් වුණා නම් ඔහුට දඬුවම් කරනවා මිසක් මටත් මගේ දරුවන්ටත් දඬුවම් කරන්න එපා. අපි දැන් ඔහු අත්හැරලා ඉන්නේ.
පින්නතුනි බිම්බිසාර මහරජුරු කියලා කියන්නේ සෝවන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. මේ ආර්යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කළා කියලා තමන්ගේ සේවකයට දඬුවම් කරයිද? මල් නෙමෙයි. බිම්බිසාර රජුත් අවශ්‍ය නම් ජීවිතේ වුණත් පූජා කරන්න සූදානම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. නමුත් මේ අඥාන කාන්තාවගේ කතාව රජුත් සුමන සම්බන්ධයෙන් අමනාපයක් ඇයට පින්නවා. ඒක මම ඔහුත් එක්ක බලා ගන්න. සුමනට පණිවිඩය කෙරියා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වීදියෙන් වැඩම කරමින් රජුරුවත් එක්ක රජමාලිගාවටම වැඩියා. සුමනට පණිවිඩයක් කරලා රජුත් ගියා මේ අසිරිය බලන්න. ඒ මහජනයාගේ ඒක නින්නාද කල කෝලාහලයේ සාදුකාර හඬ රාජමාලිගාවට ඇහෙනවා. ඇයි මේ කියලා හොයලා බලලා රජුත් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරගෙන ආව රජුරු. දානේ වළඳන්න මාලිගාව ඇතුළට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සුමනට සතුටු වෙන්න. මහ ජනතාවට දැක බලබලා සතුටු වෙන්න මේ ආශ්චර්යමත් මල් වියන. රජුරු වහාම එළිය අසුන් පැනෙව්වා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්නා. දානේ වළඳලා ඉවර වෙලා රජුරවන්ට පුණ්‍ය අනුමෝදනා කරලා මහා සංඝයත් එක්ක භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩියා. සුගන්ධ කුටියට ඇතුල් වෙන තැන සුගන්ධ කුටියේ දොරටුවේ වැදිලා සමන් මල් වියන දොර ළඟ බිම වැටුණා. බිම්බිසාර රජුරු සුමන මාලිගාවට ගෙන්න ගත්තා. රජුරු සුමනගෙන් අහනවා මට ගෙනාපු මල් බුදුරජාණන් වහන්සේට පූජා කළේ රජුට ගෙනියන දේ රජුට නුදුන්නොත් වෙන දේ නොදැනද කියලා ඇහුවා. සුමන සඳහන් කළා නෑ ස්වාමීනි. විය යුතු දේවල් කීපයක් තියෙනවා. එයින් කෝක වුණත් මම සූදානම්. එක්ක මරයි. නැත්තම් රටින් පන්නයි. එහෙම නැත්තම් අතප්පයක් කපයි. දඬුවම් කරයි. මං ඒ ඕනෑම දෙයකට සූදානම්. ඕනෑම දෙයකට සූදානම් වෙලයි ඔබ වහන්සේට ගෙනාපු මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කළේ. රජුරවන්ට මොහු පිළිබඳව ඇති වුණේ කියලා නිමක් කරන්න බැරි තරම් සතුටක්. මොහු අද බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ මල් විතරක් නෙමෙයි ජීවිතෙත් පූජා කරලා. අංගෝපාංගත් පූජා කරලා. අතපය කැපුවත් කැපුවාවි. ආන් ඒක නිසා රජුරුව ඔහුට සබ්බට්ටක කියලා දානයක් දුන්නා. අවශ්‍ය හැම දෙයින්ම අට දුන්නා. කාන්තාව 8 දෙනෙකුත් දුන්නා. මොකද ඔහුගේ බිරිඳ ඔහු අත්හැරලා ගිහිල්ලා. භික්ෂුන් වහන්සේලා මේ කාරණාව ධම්සභාවේ සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේට මතක් කළා. අන්න එදා තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුමන ගැන. සුමන ගැන කරුණු දැක්කුවා. කරුණු පැහැදිලි කළා. භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මහණෙනි මේ සුමන මතු සංසාරේ දවසක පසේ බුද්ධත්වයේ ලැබලා මේ සංසාරේ කෙරවල කරන කෙනෙක්. පසේ බුදු වෙන්න පාරමිතා පුරන උතුමෙක්. එවන් බෝධිසත්වෙක් මේ උතුම් පූජාව සිද්ධ කළේ. පින්තුනි ජීවිතය අත්හරින්න කොයිතරම් ශක්තියක් කොයිතරම් වීරියක් මොනතරම් එඩිතර බවක් Taman තුල තියෙන්න ඕනේද? අපි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට සුමනයන් ගැන පැහැදිලි කරලා
අපි අර මුලින් මාතෘකා කරපු ගාථා රත්නේ දේශනා කළා. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. සන්තෝෂයේ වර්ධනය වෙන දෙයක් කිරීම සැපයට හේතු වෙන නිසා ඒක ඊටම යහපත්. පින්නතුනි පංච කම්මං කතං සාදු. මෙතන සඳහන් කළා යමෙක් යම් දෙයක් කරනවා නම් ඒක යහපත් දෙයක් විය යුතුයි. සාදු කියේ යහපත් දෙයක්. යං කତ୍වා නානුතප්පති. මොකද්ද මේ නානුතප්පති කියලා කියන්නේ? යමෙක් යම් කටයුත්තක් කරලා පසුතැවෙන්නේ නැත්තම් ඒකයි මෙතන සඳහන් කරන්නේ. තමන් කරපු කාර්ය සම්බන්ධයෙන් කල්පනා කරනකොට පසුතැවීමක් ඇති වෙන්නේ නැත්තම් හිතේ පිනායාමක් ප්‍රමුදිත බවක් ඒ කටයුත්තෙන් පස්සේ ඇති වෙනවනම් අන් ඒකට කියනවා පින කියලා. සොම්නස සතුට පිනායෑම ඒ දේවල් තියෙන සතුට නිසා පින නිසා. අපි කලේ එහෙම දෙයක් නම් ඒක යහපත්. හැබැයි සතුට ගැන සඳහන් කරාම සතුටෙත් කාරණා දෙකක් සඳහන් කරන්න ඕනේ. කෙනෙක් ප්‍රාණඝාත කරලා සතුටු වෙනවා. දැලට මාළු ගොඩක් අහුවෙලා නම් ඒත් සතුටුයි. තුවක්කු කඳට සතෙක් වැටිලා නම් ඒත් සතුටුයි. උගුලට සතෙක් බැදිලා නම් ඒත් සතුටුයි. මේ වාගේ සතුටු වෙන ක්‍රම කොච්චර තියෙනවද? නමුත් පින්නතින් එතන ඇත්තටම සතුටක් තියෙනවද? මෙතන කතා කරන්නේ නොමියෙන සතුටක් ගැන. කවදාවත් පසුතැවීමට හේතු වෙන්නේ නැති සතුටක් ගැන. කෙනෙක් හරියටම දානයක් පූජා කළා. හරියටම දෙන්න ඕනේ. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට තමයි පින්කම අංග සම්පූර්ණ. එතකොට තමයි ප්‍රඥා ගෝචරව දන් දුන්න වෙන්නේ. ඒ කාරණාව හරියටම සම්පූර්ණ කළේ නැත්නම් පස්සේ දුක හිතෙනවා. එයි අපි තවත් දන් දෙන තැනකට යනවා. එතකොට එයා මේ සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම කියන කාරණා ටික හරියටම කරනවා. ධර්මනා පිළිවෙලයිනේ. ඒක දිහා බලාගෙන ඉන්න මට දුක හිතෙනවා. අනේ මටත් මෙහෙම කරන්න තිබුණා. නමුත් දැන් කරලා ඉවරයි. ආන් ඒ දුක ඇති වෙන්නේ නැති වෙන්න යමක් කරනකොට ඒක හරියටම කරන්න. ආන් ඒ හරියටම කරලා ලබාගත් සතුට කවදාවත් මිය යන්නේ නැති සතුටක්. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ නානුතප්පති. ඒතර සතෙක් මරලා ලබන සතුට, හොරකමක් කරලා ලබන සතුට, පංච දුෂ්චරිතයෙන් ලබන සතුට හැමදාම සතුටක් විදිහට තියනවාද? ඒක හැමදාම සතුටක් නෙමෙයි. ඒක දවසක දුකක්. ආන් ඒකයි මම සඳහන් කළේ සතුට ක්‍රම කීපයකට දක්වන්න පුළුවන් කියලා. නමුත් තමන් සිල් රැකලා, තමන් දන් දීලා, මව්පියන්ට සලකලා, ගුණ පුරලා ලබා ගන්න සතුට කවදාවත් අහිමි වෙන සතුටක්ද? නෑ පින්නතුනි, ඒක නොමියෙන සතුටක්. ඒක නොමැරෙන සතුටක්. මරණ මංචකයේදී පවා යහපත උදා කරවන සතුටක්. ආන් ඒක නිසා යමෙක් කරනවා නම් කල යුත්තේ මුළු ජීවිත කාලෙම සතුටු විය යුතු දෙයක්. ඒක Tamanට ඊටාම ප්‍රයෝජනවත්. ඒක අනුන්ටත් ලාභයක්. යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ. මොකද්ද මේ සඳහන් කරන්නේ? පතීතෝ පිනවීම, වේගයෙන් පැතිරී යාම, පැනවීම සඳහන් කරනවා යහපත් කටයුත්තක් නිසා අපිට ඇතිවෙන්නේ පුදුමාකාර
සතුටක් ඒ සතුට ගත සිත පුරා වේගයෙන් පැතිරිලා යනවා. පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. ඒක සඳහන් කරන යස්ස පතීතෝ සුමනෝ යහපත් වූ ක්‍රියාවක් කරලා පුදුමාකාර සතුටක් ලබනවා. ඒක සමහරලාට දින ගාණක් මැරෙන්නේ නැතුව තියෙනවා. නොමියෙන සතුටක් දින ගාණක් තියෙනවා. මේ දැන් කළා වගේ ඒ සතුට මත පිහිටලා සැනසෙනවා. ඒක සඳහන් කළා වේගයෙන් පැතිරී යාම පිනවීම යහපත් කටයුත්තක් නිසා මෙලව ලැබෙන යසසද පරලොව ලැබෙන උසස් සැපතද මෙනෙහි කරන විට ඇති වෙන සතුට. මෙලව සැනසෙනවා. ඒකාන්තයෙන් දන්නවා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. සතර අපායේ වැටෙන්නේ කවදාවත්. ඒතර සුගතිය කොහොමද? ආන්ගේ සුගතියේ ඉපදිලා අති දීර්ඝ කාලයක් දිව්‍යමය සැප විඳ විඳ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් හම්බෙනවා. පින්නතුනි, මනුස්ස ලෝකේ සමහර පින්කම් තියෙනවා. දෙව්ලොවින් නැවත පෘථග්ජනයෙක් හැටියට මෙහෙට නොඑන්න කළ යුතු පින්කම්. දෙව්ලොව උපදිනවා පින් කරලා. හැබැයි පෘථග්ජනයෙක් හැටියට නෙමෙයි ආපහු වෙන්නේ. චුත වෙලා ආපහු සුගතියක් හැටියට මනුලොවට එන්න පුළුවන්. පෘථග්ජනයෙක් හැටියට එන්නේ. මෙලොව කළ හැකි සමහර පින්කම් කරලා ඊළඟ භවයේ තුන්වෙනි භවයකට යන්නේ පෘථග්ජනයෙක් හැටියට. මොකක්ද ඒ සුවිශේෂී පින? ධර්මය අධ්‍යයනය කිරීම. ධර්ම ශ්‍රවණය කිරීම. අපි කියමු මේ සංසාරයෙන් සතර අපායෙන් එතර වෙන්න නම් අඩුම තරමේ සෝවාන්වත් වෙන්න ඉපේ. යටත් පිරිසෙන් සෝවාන් ආර්ය මාර්ගඵලයේවත් ලබා ගත්තොත් තමයි සතර අපායෙන් නිදහස් කියලා සැනසෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ නිවන් මාගේ ලැබිය හැකි ලැබිය යුතු ලබන්න අමාරුම ආර්ය මාර්ගය තමයි සෝවාන් මාර්ගය. සෝවාන් වෙන්න තමයි අමාරු. සෝවාන් වුණාට පස්සේ සකදාගාමි අනාගාමි අරිහත් කියන තුන් ඵලය ලේසි කියලා කියන්නේ. ලේසි කියන්නේ මේ අපි බලාපොරොත්තු වෙන විදිහට ලේසි කියලා නෙමෙයි මේ කියන්නේ. නිකම්ම හම්බෙනව නෙමෙයි. ආන් ඒක නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේට යම් දායකයෙක් හම්බුනහම සාරිපුත්තයන් වහන්සේ මොන ක්‍රමෙන් හරි උත්සාහ කරන්නේ ඔහු සෝවාන් කරන්න. අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය අපායෙන් බේරන්න හදන්නේ. ඒක අමාරු වැඩක්. සඳහන් කරනවා යමෙක් සෝවාන් තත්වයට පත් කරන්න පුළුවන් වුණොත් ඊතුරු තුන් ඵලයේ සඳහාම මොග්ගල්ලාණන් වහන්සේට බාර දෙනවා කියලා. සෝවාන් කරනවට වඩා ඊතුරු තුන් ඵලෙම පහසුයි. සෝවාන් කිරීම පහසුයි. ඒ සඳහා යොමු කිරීම පහසුයි. ඉතින් යම් කෙනෙක් මේ ජීවිතෙන් අති උතුම් ආර්ය මාර්ගඵලයක් ලබා ගන්න නම් මහ ලොකු කැපකිරීමක්, වීරියක් ඔහු තුල තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. මේ ජීවිතෙම සෝවාන් වෙන්න නම් ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වමනයි. එතන මොකද්ද මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්? කොහොමද සංසාරේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ? පින්කම් කරනකොට කර්මයයි කර්මඵලයයි මනාව දැනගෙන පින්කම් කරන්න ඕනේ. ත්‍රි හේතුක උපතකට මඟ හදාගන්න. කර්මයයි ඵලයයි දැනගෙන කරනවා කියලා කියන්නේ. අපි කියමු අපි දානයක් දෙනවා. දානේ පූජා කිරීම තමයි අපේ කර්මය. ක්‍රියාව ඒකයි. හැබැයි ඒක හරියට කරන්න ඕනේ. ඒතර දන්නවා හරියට කරාම මට මොනවද මේකෙන් ලැබෙන්නේ, මොනවද ඵලය? අංගිකයි කර්මයයි ඵලයයි දන්නවා. අන්නදෝ බලදෝ හෝති ආහාර දුන්නහම බලය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි තව පංචවිධ කාරණාවක් ලැබෙනවා. ආහාර පූජා කරාම
මොනවද ලැබෙන පංචවිධ කාරණාව? ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. මෙලව දන් දුන්නහම දන් දාණය පිළිගන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ සීලමය ගුණය කොපමණද? ඒ ගුණස්කන්ධයේ පමණට අපට ලැබෙන ආනුභාවය ජීවිත අසංඛ්‍ය ගණන් වලින් විපාක දෙන්නේ. එතකොට දානීයට මොනවද පූජා කරන්නේ? ඒ විවිධ පූජා ද්‍රව්‍යයන්, විවිධ ආහාර පාන, මේ දේවල් පූජා කරාම මට සසරට මොනවද ලැබෙන්නේ? ආන් එහෙම කාරණාව දැනගෙන පූජා කරාම පිළිද ජීවිතේ බය නෑ. මම නිරෝගී වෙලා උපදින්න බෙහෙත් පූජා කළා. බඩගිනි වේදනා නොදැනෙන්න ආහාර පූජා කළා. වර්ණ සම්පත් ලබන්න වස්ත්‍ර පූජා කළා. යාන වාහන ලබන්න පාවහන් පූජා කළා. ධාරණ ශක්තිය රඳව ගන්න ආධාරක පූජා කළා. පාත්‍ර ආධාරක වගේ දේවල්. ඊට සිව්ම් ඥාන සිව්ම් නුවණ ලබන්න ඉදිකටු වගේ දේවල් පූජා කළා. දීර්ඝායුෂ භුක්ති විඳින්න පෙරහංකඩ වගේ දේවල් පූජා කරලා තියෙනවා. මහා ප්‍රඥාවල් ලබන්න සුවඳ පූජාවල් කරලා තියෙනවා. මේ විදිහට තමන් කරන පූජාව මොකක්ද? ඒ පූජාවෙන් සංසාරයට හම්බෙන විපාකය මොකක්ද? කර්මයයි ඵලයයි දෙකම දැනගෙන පූජාවක් කරනකොට ඒ තුල තියෙන පුදුම සතුටක්, ඒ තුල තියෙන පුදුම සම්පූර්ණ බවක්. ආන් එහෙම පින්කම් කරපු අය තමයි ත්‍රි හේතුක උපතකට පාර හදාගන්නේ. මම උදාහරණයක් මෙහෙම කිව්වොත් ඒක තේරුම් ගන්න. හැමදාම ගෙදර මල් වට්ටියක් පූජා කරනවා කියලා හිතමු. අම්මා තාත්තා දන්නවා මල් වට්ටියක් පූජා කරාම ඒක කොහොමද පූජා කරන්න ඕනේ? ප්‍රාර්ථනාවක් ගොනු කරනවා නම් කොහොමද කරන්න ඕනේ? මලකින් පූජා කරන්නේ සුවඳ. සුවඳ පූජාව අපිට ප්‍රඥාව ලබලා දෙන පින්කම, ප්‍රධාන පින්කම. ඊළඟට මේ මලෙන් වර්ණේ පූජා කරන්නත් පුළුවන්. ඒ මල් වලින් මෘදු සුමුදු බව පූජා කරන්නත් පුළුවන්. ඒ මල් වලින් සුවඳ පූජා කරන්නත් පුළුවන්. ඒතර මව්පියෝ මේක දැනගෙන ප්‍රාර්ථනා ටික ගොනු කරනවා ප්‍රඥාව ලබන්න, රුව ලස්සන ලබන්න, ඊටාම මෘදු සුමුදු ශරීර ලබන්න. නමුත් තව දවසක දරුවට දෙනව මල් වට්ටිය ගිහිල්ලා අද පුතා පූජා කරන්න. හැබැයි පුතා මේ මුකුත් දන්නේ නැහැනේ මලක් පූජා කරාම මොනවද වෙන්නේ කියලා. එයා ගිහිල්ලා මල් වට්ටිය ආසනෙ උඩ තියලා වැඳලා එනවා. අන් එතකොට ඵලය දන්නේ. ඵලය දැනගෙන කරාම ත්‍රි හේතුක උපතකට මම්පෙත් පෑදෙනවා. නමුත් ඵලය දන්නේ නැත්තම් ඒත් අපිට විපාක දෙනවා. නමුත් ඵලය දැනගෙන කරනවා නම් සතුට, ප්‍රීතිය, ප්‍රතිඵලය වැඩි. පින්නතුනි, ත්‍රි හේතුක උපතක් මේ ජීවිතේ ලැබිලා නැත්තම් අපි දන්නේ නැහැනේ. උත්සාහ කරලා බලන්න මාර්ගඵලයකට යන්න පුළුවන්ද කියලා. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් දෙවනි ආත්මේ සෝවාන් වෙන්න පුළුවන් කුසල කර්මයක් තියෙනවා කියලා මම මතක් කළා. ඒ තමයි හොඳට බණ අහන එක. කොහොමද අහන්න ඕනේ? සෝතානුදත සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට නිවැරදිව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ හොඳට මතක තියාගන්න ඕනේ. ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. අපි ඒවටයි පුරුදු වෙන්න ඕනේ. වචනයක් ගානේ. මේ වචන ඉවර වෙනකොට ඊළඟ වචනේ අහන්න ඕනේ. ඒ වචන ඉවර වෙනකොට ඊළඟ වචනෙට හිත යොමු වෙන්න ඕනේ, වෙන දේවල් වලට නෙමෙයි. එතකොට තමයි ධර්ම ශ්‍රවණය කිරීම භාවනාවක් වෙන්නේ. වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා. තුන්වෙනි පියවරේදී සඳහන් කරනවා තමන් දැනගත්ත ධර්මයේ තමන්ගේ භාෂාවෙන් තේරුම් ගන්න කියලා. එතකොට මෙතෙක් අහපු ධර්මයේ දේශනා කළේ තමන්ගේ භාෂාවෙන් නෙමේද? හරියටම ධර්මයේ අධ්‍යයනය කරනවා නම් සඳහන් කරලා තියෙන්නේ මූලික පියවරවල් තුනම පාලියෙන් කරන්න කියලා.
දේශනා කරන්න ඕනෙත් පාලියෙන්. එතකොට ශ්‍රවණය කරන්න වෙන්නෙත් පාලියෙන්. එතකොට ශ්‍රාවකයාට ඒක තේරෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතේ තම තමන්ටම කියවලා මනාව දැන ඉගෙන ගන්න. ඒ දැනුම අපිට නෑ කියලා කියන්නේ පුදුමාකාර අසරණ බවක්. පුදුම අසරණ බවක්. ඒ ධර්මයේ දැනගන්න ධර්මයේ අධ්‍යයනය කරගන්න හැකියාවක් නෑ. බණ අහන බව ඇත්ත. යම් කාරණාවක් සම්බන්ධයෙන් සැක ඉපදුනොත් මේක තියෙන්නේ කොහෙද මොන ත්‍රිපිටකයේ කොතනද කාරණාව හොයාගත්ත පොත අරගෙන තමන්ම බලාගත්තාම කිසිම සැකයක් නැහැ. ඉතින් මේ ටික කරන්න දැනුම මදි. උනන්දුනේ නැහැ. සංසාරයෙන් එතර වෙන්න මගක් හොයන්න උනන්දුනාට වඩා සංසාරේ තව කාලාන්තරයක් නතර වෙන්න පාරවල් හොයන්න උනන්දුනා. අධ්‍යාපන කටයුතු කරන කාලේ පාලි භාෂාවත් ටිකක් ඉගෙනගෙන තිබුණා නම් මොන ලාභයක්ද කියලා දැන් හිතෙන්නේ නැද්ද? නමුත් තුඟක් අය කියන්නේ පාලි අමාරුයි කියලා ඉගෙන ගන්න. ඉතින් මම කියන්නේ දැන් විභාගයේ ලියලා මාස 3ක් යනකොට ජපන් ඉගෙන ගන්නේ. කොරියන් භාෂාව ඉගෙන ගන්නේ. දෙමළ ඉගෙන ගන්නේ. ප්‍රතිඵල එනකොට ඒ භාෂාව ඉගෙනගෙන. ඉතින් ඒ කැපකිරීම පාලි වලට කළා නම් සංසාරයෙන් එතර යන්න පාර හොයාගන්න තිබ්බා. ඒකට ලොකු පිටුවහලක් කරගන්න තිබුණා. ඉතින් කෙසේ වෙතත් එහෙම නැත්තම් සත්පුරුෂයන්ගෙන් බණ අහන්න ඕනේ. සත්පුරුෂයෝ කියලා කියන්නේ වැරදි මග කියලා දෙන්නේ නැහැ කියලා විශ්වාසයක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකද නැත්තම් කියපු මග වැරදිද නැද්ද කියන කාරණාව Tamanට තීරණය කරන්න දැන් දන්නේ නැහනේ. ඒක තමයි තියෙන ලොකුම ආලාභය. එතකොට සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා ඔබ හිතලා බලන්න වචනයක් ගානේ ධර්ම ශ්‍රවණය කරපු එක දේශනාවක්වත් තියෙනවද කියලා. උත්සාහ කරන්න බණ අහනවා කියලා කීවට හුඟක් දෙනකොට චාරිත්‍රයක් විතරයි. මහත්ඵල නැහැ. නමුත් උත්සාහ කරන්න. පුරුදු කරන්න. වචනයක් ගානේ අහනකොට එතන තියෙන පුදුම සැනසීමක්. පුදුම සතුටක්. දිට්ඨිය සුප්පටිවිද්දා. නිවැරදිව ධර්ම ශ්‍රවණය කරලා තමන් ශ්‍රවණය කරගත්ත ධර්මයට අනුව උත්සාහ කරන්න ජීවිතය දිහා බලන්න. විදර්ශනා කරලා බලන්න ලෝකේ දිහා. යථාර්ථයේ දිහා හැරලා බලන්න. ධර්මානුකූලව තීරණය කරන්න. ඒකට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ආන් එහෙම කෙනෙකුට පුළුවන් හොඳට බණ අහන්න පුරුදු වෙච්ච කෙනෙකුට ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ නවාංග ශාස්ත්‍රු ශාසනයේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, උදාන, ජාතක, අභූත ධම්ම, ඉති උත්තක මේ විදිහට මේ නවාංග ශාස්ත්‍රු ශාසනයෙන් එක කොටසක් යමෙක් හරියටම ප්‍රගුණ කරගන්නවා නම් මනාව ප්‍රගුණ කරගන්නවා නම් මරණින් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිය උපදිනවා. සුගතියේ ඉපදුනාට පස්සේ ඒ සුගතියේදී මාර්ගඵල ලබන ක්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක සුගතියේදී සිද්ධ වෙන දෙයක්. එක්කෝ 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩලා ධර්ම දේශනා කරනකොට අර මූලික විදිහට ධර්මයේ සඳහන් කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරලා තියෙන නවාංග ශාස්ත්‍රීය ශාසනයේ කොටසක් ප්‍රගුණ කරලා තියෙන කෙනා මේ ධර්මයේ අහනකොට දන්නවා මෙයයි ධර්මය. මේ මම පෙර ප්‍රගුණ කරපු ධර්මයයි. ඒ දේශනාව අහනකොට
මාර්ගඵල වලට ගමන් කරනවා. භික්ෂුන් වහන්සේ නමක් වැඩි නැත්නම් 이르දිමත් දෙවියෙක් වැඩම කරලා ධර්ම දේශනා කරනවා. බ්‍රහ්මයෙක් වැඩම කරලා ධර්ම දේශනා කරනවා. ඒ දේශනාව අහලා මගඵල ලබනවා. එහෙමත් නැත්නම් තමන්ටම වැටහෙන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මේ ආදි වශයෙන් කාරණා කීපයක් පැහැදිලි කරලා තියෙනවා. මනාව ධර්මයේ ඉගෙන ගන්න එක ඊටාම වටිනවා. නිවැරදිව සිල් රකින්න එක වටිනවා. නිවැරදිව සිල් රකින්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික මතවාද වලට එල්බ ගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද සිල් රකින්න? ඒ ක්‍රමයට සිල් රකින්න ඕනේ. මට හිතෙන හැටියට සිල් රැකලා හරියන්නේ නැහැ. අපිට ඕන හැටියට සිල් රැකලා හරියන්නේත් නැහැ. භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට සිල් රකින්න ඕනේ. එහෙම කරගත්තාම සීල විසුද්ධියක් අපි තුල ගොඩ නැගිලා තියෙනවා. ඒක චිත්ත විසුද්ධියට මඟ පාදනවා. සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. ඒ හින්දා මුලින් හරියට තිසරණ මත පිහිටන්න ඕනේ. මුලින් තිසරණ මත පිහිටලා ඊළඟට පංචශීලයට එන්න නිවැරදිව පන්සිල් ආරක්ෂා කරගන්න ඕනේ. දිවි හිමියෙන් මේ සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියන තැනට එන්න කටයුතු කරන්න ඕනේ. සෝවාන් වහන්සේ කවදාවත් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ප්‍රඥප්තිවාදී ශික්ෂාපද උල්ලංඝනය කරන්නේත් නැහැ. ප්‍රඥප්තිවාදී ශික්ෂාපද සමාදන් වෙලා නම් උල්ලංඝනය කරන්නේ නැහැ කවදාවත්. ඉතින් මනාව පන්සිල් මත පිහිටලා වැරදි දෘෂ්ටි ගොඩක් සමාජය තුල තියෙනවා. මිනිස්සු අතර තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. ඒ සියල්ල සම්පූර්ණ කරලා තමන් හරියටම නිවැරදිවම සම්මාදිට්ඨියට ඇවිල්ලා ඉන්න ඕනේ. සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස මේ වගේ දේවල්. සීලබ්බත පරාමාසය ඊටාම විශේෂයි. ඒ වැරදි සීල වෘත වර්තමානයේ හරියට තියෙනවා. වැරදි අර්ථකථන ගොඩ තියෙනවා. නමුත් නිවැරදිව හරියටම සීලයක් ආරක්ෂා කරගන්න කොහොමද ඒක නිවැරදිව කරන්නේ? කොහොමද පංචශීලයේ හරියටම ආරක්ෂා කරන්නේ? ඒවා අපි දන්නවා. දිවි හිමියෙන් මේ සීලය උල්ලංඝනය කරන්නේ නැහැ ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට පොරොන්දුවක් දෙන්න. පොරොන්දුවක් දීලා තමන්ගේ ජීවිතයේ ওই වටින දේවල් මාල වලලු යාන වාහන ඇඳුම් පැළඳුම් ඒ දේවල් රකින්න දක්වන ඇල්මට වඩා සුවිශේෂී ඇල්මක් දක්වන්න සිල්පදේ රැක ගන්න. දැන් සිල් ගත්තට පන්සිල් සමාදන් වුණාට සිල් රකින්න වීරිය වඩන අය ඉන්නවද කියලා හිතලා බලන්නකෝ. නැත්තේ නෑ ඉන්නව සමාජේ. බහුතරයේ හිගයි. සිල්පදයට ගරු කරන්නේ නැහැ. මොකද මේ සිල්පදේ මම සුගතියෙන් සුගතියට අරන් යනවා. ඊට වඩා වාහනය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඇඳුම් ආරක්ෂා කරන්න මහන්සි වෙනවා. ආභරණ ආරක්ෂා කරන්න මහන්සි වෙනවා. හිතලා බලන්නකෝ මේ මහන්සි වෙන තරම් සිල් ආරක්ෂා කරන්න මහන්සි වෙලාද කියලා. සමහරවිට ආභරණ නිසා මරණය එන්නත් පුළුවන්. පැහැර ගන්න ඇවිල්ලා මරලා අරන් යන්නත් පුළුවන්. ඒ ආභරණයට ලෝභකමින් මැරිලා පෙරේත ලෝකෙ උපදින්නත් පුළුවන්. සීලයට ලෝභ කරන්නකෝ. සීලයට රැකවරණයක් දෙන්න. අන් සියල්ලටම වඩා ජීවිතේ ගියත් උල්ලංඝනය කරන්නේ නැහැ කියන තැන සීලය ආරක්ෂා කරගන්න. ආන්ගෙවන් කෙනෙකුට කවද කොතන කොහොම මැරුණත් මොකද? එහෙම උතුම් සීලයක් මත පිහිටලා චිත්ත විසුද්ධියක් සඳහා වීරිය වඩන්න ඕනේ. වැරදි සීල වෘත වලින් අයින් වෙලා සම්මාදිට්ඨික ක්‍රමයක් තුලින් අපි ඒ තැනට යන්න උත්සාහ කරන්න ඕනේ. ඉස්සල්ලා හරියටම තිසරණෙහි පිහිටන්න ඕනේ. තමන්ගේ මහල බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන ත්‍රිපිටකයේ යම් විදිහකට දේශනා කරලා තියෙනවද?
ඒ කිසිම කරුණක් සම්බන්ධයෙන් අල්ප මාත්‍ර සැකයක් Tamanට නෑ කියලා තීරණය කරන්න ඕනේ. ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන අල්ප මාත්‍ර සැකයක් නැති බව Taman තීරණය කරන්න ඕනේ. ආන් එහෙම තීරණය කරලා හරියට තිසරණ මත පිහිටලා සිල් ආරක්ෂා කරගෙන මේ ගමන යන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරන කෙනාට ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙනවා නම් මාර්ගඵල ලබන්න අවස්ථාව තියෙනවා. අතීතයේ අපි අහලා තිනවා ධර්ම ශ්‍රවණය කරනකොට දේශනාව අහගෙන ඉන්නකොට මගඵල ලබලා පෙර වීරිය වඩපු අය පින්නතුනි දුතාංග දරලා මහා කැපකිරීම කරලා සුළු සැප අත්හැරලා අනාගතයේ තියෙන ලොකු සැපයක් වෙනුවේ එහෙම උත්සාහ කරන්න. සෝවාන් ආර්ය මාර්ගයේ සාක්ෂාත් කරගන්න අවශ්‍ය මූලික කාරණා ටිකක් අපි සාකච්ඡා කළේ. තව කරුණු ගොඩක් තියෙනවා. නමුත් මේ මූලික ටික මුලින් සම්පූර්ණ කරගත්තාම අපිට මේ මගට ලොකු අවස්ථාවක් තියෙනවා. උතුම් සීලයක හරියට පිහිටලා නිවැරදිව තිසරණ මත මුලින් පිහිටලා සීලයක පිහිටලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරගෙන යන්න. මේ ජීවිතයේ දු හේතුක නම් ධර්ම අවබෝධයට බාධාවක් නැහැ. මගඵල වලට බාධායි. නමුත් දෙවනි ආත්මේ අනිවාර්යෙන් සෝවාන් බවට පත් වෙන්න පුළුවන්. නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් කොටසක් හරි යටත් පිරිසෙන් මනාව ප්‍රගුණ කරන්න. ඒ කාරණා සම්පූර්ණ කරගත්තාම මේ භයානක සංසාරයෙන් අනිවාර්යෙන් ඊළඟ භවයේ මම මිදෙනවා කියන පූර්ණ විශ්වාසයට යන්න පුළුවන්. ඒ මත පිහිටලා නිවැරදිව කටයුතු කරලා සංසාරයෙන් එතර යන්න මඟ හදාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.